සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, දුර්ලභ බිනිසත් බව ලැබපු අපිට මේ ජීවිතේ ලැබුණු වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අපි මුලින්මත් කතා කළා ඒ ධර්මයේ කොයිතරම් දුර්ලභද කියලා. සැබවින්ම භාග්‍යතුන් වහන්සේ නමකගේ ධර්මයක් දුර්ලභමයි. ඒ වගේම තමයි මේ ධර්මය යම් කිසි කෙනෙකුට ටික ටික හරි තේරෙනවද ඒකත් දුර්ලභයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ යම් කිසි කෙනෙකුට තේරෙනවද ඒකත් දුර්ලභයි. බුදුරජාණන් වහන්සේම දේශනා කළානේ තමන්ගේ නියසිරට පස් ටිකක් දාගෙන බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන්, මහණෙනි මගේ මේ නියසිලේ තියෙන පස්ත වැඩි මහා පොළොවේ පස්ද කියලා. එතන භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ නියසිලේ කොයිතරම් ටිකයිද පස් තියෙන්නේ, මහා පොළොවේ ඊට වඩා කොයිතරම් නම් පස් තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි ඒ වගේමයි මා වදාළ මේ උතුම් ධර්මය යම් කිසි කෙනෙකුගේ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්නවා නම් මහණෙනි මේ නියසිලට ගත්තු පස් ටික වගේ ටිකයි කිව්වා. ඒ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්නේ. ඇයි තේරෙන්නේ නැහැ. පින්වත්නි, ලෝකේ හැදිලා තියෙන්නේ ලෝකේ පැවැත්මට. පැවැත්මට තමයි ලෝකේ හැදිලා. පැවැත්මට ඕන කරන සෑම දෙයක්ම ලෝකේ තියෙනවා. ඉපදී ඉපදී මෙරි මෙරි යන ලෝකයේ පවත්වන්න ඕන කරන හැම දෙයක්ම පුජ්‍යලයට ලැබෙනවා. ඒක හරියට බුදුරජාන් වහන්සේ වදාළේ අනුසෝතගාමී ගමනක් වගේ. අනුසෝතගාමී කියලා කියන්නේ යන රටාවට යන එක. යන රැල්ලට යනවා කියලා කියන්නේ අපි. යන රටාවට යනවා කියන්නේ ඒක පහසුයි. ඒකට ඕන කරන හැම දෙයක්ම තියෙනවා. ඒවට සමහර විට බාධාත් නැහැ එච්චර. අමාරු දේ තමයි ඒ යන රැල්ලට, ඒ යන රටාවට ප්‍රතිවිරුද්ධව යම්කිසි කෙනෙක් යන්න උත්සාහ කරනවාද ඒක අමාරුයි. ඒ ප්‍රතිවිරුද්ධ ගමන මොකක්ද? දැන් ලෝකයේ පැවැත්මට නම් යන රටාව යන්නේ, ලෝකයේ නැවැත්ම තමයි ඒ ප්‍රතිවිරුද්ධ ගමන. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළා පටිසෝතගාමී ගමනක් කියලා. හරියට ගංගාවකට කෙනෙක් වැටුනොත් එහෙම රළ පහළට ගලාගෙන යනවා, ගහගෙන යනවා. ඒකටයි වෙහෙසක් තරන්න ඕනේ නැහැ. ඒක යනවා. ඒක අමුතුවෙන් අපි වීරිය කරන්න ඕනේ නැහැ. ඒ ගමන යන්න. නමුත් වීරිය කළ යුත්තේ ඒ යන ජල රටාවට, ඒ ජල ධාරාවට ප්‍රතිවිරුද්ධව උඩට පිහිනවනවා යම් කිසි කෙනෙක්. එයාට ඕනේ නැද්ද ලොකු වීරියක්? ලොකු වීරියක් ඕනි. බාධා එන්නේ නැද්ද? එනවා. ඇයි? ඉහළින් ගලාගෙන ඉන්නවනේ, ගහගෙන ඉන්නවනේ එක දැන් ජල පහරේ බාධාව ඒක තියෙනවා. ඒක මැඩගෙන කොහොම හරි උඩට යන්න හදනකොට ඔන්න ඒ වතුර පහරෙම ගහගෙන ඉන්නවා කොටයක්.
ඒ කොටෙත් සමහරට මෙයාගේ ඇඟේ වදිනවා. මෙයාට උඩට පීනන යන්න ඒකත් බාධාවක්. ඒ කොටේ යන්නේත් පහළටනේ. ඉතින් මේ වගේ බාධා එනවා හරියට ඒ උඩුගම්බලා යන කෙනෙකුට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා කෙනෙක් යනවා නම් ඒ ධර්මයෙන් ජීවිතයට ගලපාගෙන ඒ ධර්මයේ නුවණින් විමස ධර්මාර්ගයේ කෙනෙක් දිනු කරගන්නවා නම් ඒකත් හරියට උඩුගම්බලා යනවා වගේ. අතිශයින්ම දුෂ්කර වැඩක්. අතිශයින්ම අමාරු වැඩක්. කලාතුරකින් කෙනෙක් කරන වැඩක්. ඒක නිසාමනේ බුදුරජාණන් වහන්සේ උපමාව දේශනා කළේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කරන්නේ මේට අවුරුදු 2600කට ඉස්සෙල්ලානේ. ඒ ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ. සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද, නන්ද, රාහුල, මහා කාශ්‍යප ආදී, මහා කච්චායන ආදී මහරහතන් වහන්සේලා වැඩ ඉන්න කාලේ, ජීවමානව වැඩ ඉන්න කාලේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන කාලයක ඒ බුද්ධිමය විප්ලවයක් ලෝකයේ සිදුවෙන කාලේ. බුද්ධිමත් උදවිය ලෝකයේ පහළ වෙන කාලේ. අපි දන්නවනේ ඒ කාලේ සත්‍ය සොයාගෙන යන පිරිස, සත්‍ය සොයාගෙන සත්‍ය කුමක්දයි කියලා ගවේෂණය කරමින් ගියපු පිරිස අතිශයින්ම අතිමහත් පිරිසක්. ඒතර හැමෝටම සත්‍ය ලැබුණේ නැහැ. හැබැයි ගවේෂණය කළා. අපිට මේකෙන් නිදහස් වීමක් ඕනේ කියලා බොහෝ පිරිස් ගවේෂණය කළා. අපි අහලා තියෙනවා සත්‍ශාස්ත්‍රවරු ගැන. ඒතර ඒ සත්‍ශාස්ත්‍රවරුන්ගේ අනුගාමිකයෝ ලක්ෂ ගණන් පිරිස් ගිහිගේ අතහැරලා ඒ මේ දුකින් නිදහස් වීමක් සොයාගෙන ගියා. ඒ හැමෝටම ධර්මය ලැබුණේ නැහැ. සත්‍ය ලැබුණේ නැහැ. නමුත් ඒ උදවිය ඒකට කැප වෙලා හිටියා. එවැනි කැපකිරීමක් පවතින කාලයක සත්‍ය සොයාගත්තු සත්‍යයේ ප්‍රතිමූර්තිය බඳු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලයක ඒ සත්‍ය ගවේෂණය කරලා ඒ ධර්මීය යථාර්ථයක් බවට පත් කරගත්තු, අවබෝධ කරගත්තු මහරහතන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්න කාලයක ඒ කාලේටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිල්ට පස් ටිකක් අරගෙන මහණනි මෙච්චරයි අවබෝධ කරන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා මහණනි අනාගතයේ මෙච්චරයි අවබෝධ කරන්නේ කියලා නෙවෙයි. ඒ කාලයටත් අදාළවමයි මේ දේශනා කළේ. එන අපිට පැහැදිලි දැන් බුද්ධ ශාසනය පිරිහී යන කාලේ. බුද්ධ ශාසනයට දැන් ආයුෂ අවුරුදු 2600කට වඩා වැඩි. ඉතින් ඒක නිසා දැන් ගැන කියනුම කවරේද? දැන් පිරිසට මේක අතිශයින්ම අමාරුයි කියලා හිතනවා නම් ඒ ගැන ඉතින් වාද විවාද නැහැ. ඒක සාමාන්‍යයෙන් අපිට පුදුම වෙන්න කාරණාවකුත් නෙවෙයි. ඉතින් ඒක නිසා පින්වත්නි, නමුත් අපි වාසනාවන්තයි මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ඒ ගැඹුරු ධර්මය අපිට පරිශීලනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සරල සිංහල භාෂාවෙන් මේ ධර්මයේ පරිවර්තනය කරලා තියෙනවා. උන්වහන්සේ විස්තර වශයෙන් මේ ධර්මයේ දේශනා කරලා ඒ පොත් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම ඒ ධර්මයේ දේශනා කරපු දේශනා 100,000 ගාණක් තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියා දෙනවා. ඒක නිසා ඔබට අපිට වාසනාවක් තියෙනවා මේ යුගයේ මේ දුර්ලභ ධර්මයේ පරිශීලනය කරන්න. ඒ ධර්මයේ අපේ ජීවිතය වලට උකහා ගන්න අපිට යම් වාසනාවක් තියෙනවා. පින්වත්නි, අපි මේ කතා කර ඉන්නේ, අපි සාකච්ඡා කර ඉන්නේ පංච උපාදානස්කන්ධය ගැන. අද මම මේ වෙලාවේ ඔබට කල්පනා කළා දැන් අපි පංච උපාදානස්කන්ධයේ මූලික දහම් කොටස් සාකච්ඡා කර ඉන්නේ. දැන් ටිකක් ඊට වඩා චුට්ටක් අපි ගැඹුරට මේ පංච උපාදානස්කන්ධය ගැන ඉගෙන ගන්න ඕනේ කියලා මා කල්පනා කළා. මා එකට තෝරාගත්ත ඔබට අද කියා දෙන්න කන්ද සංයුත්තේටම අයිති භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සුවිශේෂී දේශනාවක්. මේ දේශනාවේ නම සත්තට්ඨාන සූත්‍රය. සත්තට්ඨාන සූත්‍රය කියලා කියන්නේ කරුණු 7ක් හත් පොළක් ගැන ඇති කරගන්නා වූ අවබෝධය. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛී ඉමස්මින් ධම්ම විනේ කේවලී උසිතවා උත්තම පුරිසෝති. මහණෙනි,
සත්තැනක අවබෝධයක් ඇත්නම් සත්තැනක කුසල නම් කියන සත්තැනක් ගැන දක්ෂ නම් කුසල නම් ඒ කියන්නේ අවබෝධයෙන් යුක්තව නම් ඒ සත්තැනක් ගැන ඒ වගේම ත්‍රිවිධූප පරික්ඛී තුන් ආකාරයකට පිරික්සනවා නම් යම්කිසි භික්ෂුවක් සත්තැනක අවබෝධයකින් යුක්තව තුන් ආකාරයකට පිරික්සනවා නම් යම්කිසි භික්ෂුවක් ඉමස්මින් ධම්ම විනයේ මේ ධර්ම විනය තුල ඒ භික්ෂුව කේවලී කියලා කියන්නේ කල යුතු සියල්ල කර අවසන් කළ තැනැත්තා. ඒ කවුද? රහතන් වහන්සේ. කේවලී උසිතවා ඒ කියන්නේ නැවත කළ යුතු දෙයක් නැහැ. නැවත කළ යුතු දෙයක් නැහැ. කරලා අවසන් කළා. උසිතවා. උත්තම පුරිසෝති. උත්තම පුරුෂෝති කියන උතුම් පුරුෂයෙක්. කවුද? ඒ තැනැත්තා. කොයි තැනැත්තාද? ඒ හත් තැනක අවබෝධය ඇති ත්‍රිවිධූප පරික්ඛී. ඒ කියන්නේ තුන් ආකාරයකට පිරික්සා බලන්නා වූ ඒ භික්ෂුව කේවලී කියලා කියන්නේ කල යුතු සියල්ල කර අවසන් කර තැනැත්තා. උසිතවා කියලා කියන්නේ බඹසර නිම කළ තැනැත්තා. උත්තම පුරිසෝති උතුම් පුරුෂයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කතංච භික්ඛවේ භික්ඛු සත්තට්ඨාන කුසලෝ හෝති. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ඒකෙන් ගන්නවා වෙන් කරලා ගන්නවා සත්තට්ඨාන කුසල කියන්නේ මොකක්ද කියන එක. ඉද භික්ඛවේ භික්ඛු රූපම් පජානාති. රූපය දැනගන්නවා. පජානාති කියලා කියන්නේ දැනගන්නවා. රූපම් පජානාති. රූප සමුදයං පජානාති. රූපේ හට ගැනීම දැනගන්නවා. රූප නිරෝධං පජානාති. රූපේ නිරුද්ධ වීම දැනගන්නවා. රූප නිරෝධ ගාමිනීම් පටිපදං පජානාති. රූපය නිරුද්ධ කරන මාර්ගය දැනගන්නවා. ඒ වගේම රූපස්ස අස්සාදං පජානාති. රූපේ ආස්වාදය දැනගන්නවා. රූපස්ස ආදීනවම් පජානාති. රූපේ ආදීනව දැනගන්නවා. රූපස්ස නිස්සරණම් පජානාති. රූපේ නිස්සරණය නිදහස් වීම දැනගන්න. ඔන්න 7. පළවෙනි එක තමයි රූපං පජානාති. රූපේ දැනගන්නවා. ඒක එක. රූප සමුදයං පජානාති. රූපේ හට ගැනීම දැනගන්නවා. ඔන්න 2. රූප නිරෝධම් පජානාති. රූපේ නිරුද්ධ වීම දැනගන්නවා. ඔන්න 3. රූප නිරෝධ ගාමිනීම් පටිපදම් පජානාති. රූපේ නිරුද්ධ කරන මාර්ගයේ වැඩපිළිවෙල දැනගන්නවා. ඒක 4. රූපස්ස අස්සාදම් පජානාති. රූපේ ආස්වාදය දැනගන්නවා. ඔන්න 5. රූපස්ස ආදීනවම් පජානාති. රූපේ ආදීනව දැනගන්නවා. ඔන්න 6. රූපස්ස නිස්සරණම් පජානාති. රූපේ නිස්සරණය නිදහස් වීම දැනගන්නවා. ඔන්න 7. දැන් මොකද්ද මේ මොකක් ගැනද මේ දැනගන්නවා කියලා කිව්වේ? රූපය ගැන. රූපය කිව්වේ පංච උපාදානස්කන්ධී පළවෙනි එක. රූපය කියලා කිව්වේ. ඊට පස්සේ ඊළඟ එක තියෙනවා වේදනම් පජානාති. වේදනාව දැනගන්නවා. වේදනාවේ හට ගැනීම දැනගන්නවා. වේදනාවේ නැතිවීම දැනගන්නවා. නිරෝධය. වේදනා නිරෝධගාමිනී පටිපදාව දැනගන්නවා. වේදනාවේ ආස්වාදය දැනගන්නවා. වේදනාවේ නිස්සරණය දැනගන්නවා. ආදීනවේ දැනගන්නවා. වේදනාවේ නිස්සරණය දැනගන්නවා. ඔන්න වේදනාව ගැන කරුණු 7. දැනගත යුතු තැන් 7. සංඥාව දැනගන්නවා. සංඥාවේ හට ගැනීම දැනගන්නවා. සංඥාවේ නිරෝධය දැනගන්නවා. සංඥාව නිරුද්ධ කරන මාර්ගය දැනගන්නවා. සංඥාවේ ආස්වාදය දැනගන්නවා. සංඥාවේ ආදීනවේ දැනගන්නවා. සංඥාවේ නිස්සරණ දැනගන්නවා. ඔන්න තැන් 7 සංඥාව සම්බන්ධයෙන්. සංස්කාරය දැනගන්නවා. සංස්කාරේ හට ගැනීම දැනගන්නවා. සංස්කාරේ නිරෝධය දැනගන්නවා. සංස්කාරය නිරුද්ධ කරන මාර්ගය දැනගන්නවා. සංස්කාරයේ ආස්වාදය දැනගන්නවා. සංස්කාරයේ ආදීනවේ දැනගන්නවා. සංස්කාරයේ නිස්සරණය දැනගන්නවා. ඔන්න සංස්කාරය සම්බන්ධයෙන් ඒ 7 පොළ 7 තැන. ඊට පස්සේ විඥානය දැනගන්නවා. විඥානයේ හට ගැනීම දැනගන්නවා. විඥානයේ නිරෝධය දැනගන්නවා. නැතිවීම. විඥානයේ
විඥාන නිරුද්ධ කරන මාර්ගය ගැන දැනගන්නවා. විඥානයේ ආස්වාදය දැනගන්නවා. විඥානයේ ආදීනව දැනගන්නවා. විඥානයේ නිස්සරණය දැනගන්නවා. ඔන්න පංච උපාදානස්කන්ධය ගැන මෙන්න මේ හත් පොලේ අවබෝධය. ඕක කෙනෙකුට තියෙන මේ හත් පොලේ අවබෝධය කියලා කියන්නේ පින්වත්නි අපි මේ ධර්මයේ දැනගත යුතු සියල්ලම කිව්වත් කමක් නැහැ. මේ ධර්මයේ දැනගත යුතු සියල්ලම මෙතනයි කියලා කිව්වත් කමක් නැහැ. මේ සියල්ලම මෙතෙන්ට අයිති. සියල්ලම මෙතෙන්ට අයිති. ඒක නිසා මේ සූත්‍රය හරිය වැදගත්. ඔබ මේ සූත්‍රයේ හොඳට ශ්‍රවණය කරන්න. ඊපස්සේ බුදුරජාන් වහන්සේ දැන් මේකෙන් ගන්නවා රූපය වෙන් කරලා ගන්නවා ඉස්සෙල්ලා. ඊට පස්සේ දැන් රූපය ගැන කියවන්නේ කරුණු හතක්. මෙන්න මේවා දැනගන්න ඕනේ කියලා. පළවෙනි එක තමයි රූපය දැනගන්නවා කියන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා කතමංච බික්කවේ රූපං. මහණෙනි මොකද්ද රූපය කියලා කියන්නේ? ඔන්න රූපය විස්තර කරනවා. අපි දුච්චරලාවක් දැන් දේශනා කීපයක් කරන්න ගියාට මේ රූපය අපි විස්තර කරලා ඉගෙන ගත්තේ නෑනේ. දැන් ඔන්න මේ දේශනාවේ තියෙනවා. දැන් රූපය විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. චත්තාරෝච මහා භූතානං චතුන්නංච මහා භූතානං චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති භික්ඛවේ රූපං. ඔන්න බුදුරජාණන් වහන්සේ රූපය විස්තර කළා. කොහොමද විස්තර කළේ? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. උතන තියෙනවා ලොකු ගැඹුරු විස්තරයක් මේ තියෙන්නේ. මේ චූටි වාක්‍යය තුල ලොකු ගැඹුරු විස්තරයක් තියෙන්නේ. රූපය මේ විස්තර කළේ බුදුරජාණන් වහන්සේ. කොහොමද? චත්තාරෝච මහා භූතා සතර මහා භූතයන්. අපි මේකට කියනවා සතර මහා ධාතුන් කියලාත්. මොකද්ද මේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතයන්. එහෙම නැත්නම් මේ සතර මහා ධාතුන් සහ ඒක තමයි චත්තාරෝච මහා භූතා කියලා කියන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා. චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. චතුන්නංච මහා භූතානං කියලා කියන්නේ ඒ සතර මහා භූතයන්ගේ චතුන්නංච මහා භූතානං සතර මහා භූතයන්ගේ උපාදාය රූපං. උපාදායෙන් හටගත්තා වූ රූප. මොකද මේ කියන්නේ? මේක තේරුම් ගන්න ඕනි අපි. චත්තාරෝච මහා භූතා කියලා කියන්නේ සතර මහා භූතයන්. එහෙම නැත්නම් සතර මහා ධාතුන්. අපි ඉස්සරත් කිව්වා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. ඒතර ධාතුව කියන්නේ මොකක්ද? ධාතුව කියලා කියන්නේ ස්වභාවය කියන එකයි. පඨවි ධාතුව කියලා කියන්නේ තද ගතියෙන් යුක්ත ස්වභාවය. කර්කස ගතියෙන් යුක්ත ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ පඨවි ධාතුව තියෙනවා ආධ්‍යාත්මික පඨවි ධාතුවක්, බාහිර පඨවි ධාතුවක් කියලා. කතමාච බික්කවේ ආධ්‍යාත්මිකා පඨවි ධාතුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව කියලා කියන්නේ? අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම්. ඔන්න ආධ්‍යාත්මික පඨවි ධාතුව බුදුරජාණන් විස්තර කරු විදිය. අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම්. මේක තමයි ආධ්‍යාත්මික පඨවි ධාතුව. එතන අජ්ජත්තම් පච්චත්තම් කියන්නේ තමාගේයයි සලකන්නා වූ. මේ ආධ්‍යාත්මිකනේ තමාගේයයි සලකන්නා වූ. අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කියන්නේ කර්කස වූ. කක්කලං කරිගතං තදගතියෙන් යුක්ත වූ. කක්කලං කරිගතං උපාදින්නම්. එකට බැඳුනා වූ. උපාදාන කියන්නේ මේ උපාදානීය වූ. එහෙම නැත්නම් බැඳී යන ස්වභාවයෙන් යුක්ත වූ. මේකට කියනවා ආධ්‍යාත්මික පඨවි ධාතුව කියලා මේකට කියනවා. එතන මේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා බාහිර පඨවි ධාතුවකුත් තියෙනවා. බාහිර පඨවි ධාතුව තමයි ওই ලක්ෂණයන්ගෙන් යුක්තව ආධ්‍යාත්මික තමාගියේ නොසලකන තමාගෙන් බැහැර වූ යම් කර්කස ගොරෝසු උපාදානීය වූ යම් දෙයක් ඇද්ද, යම් ස්වභාවයක් ඇද්ද, ඒකට කියනවා බාහිර පඨවි ධාතු කියලා.
බාහිර පටවි ධාතු. එහෙනම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා, බාහිර පටවි ධාතුවක් තියෙනවා. ඒතර ධාතුව කියලා කියන්නේ ස්වභාවය. මොන ස්වභාවයේද පටවි ධාතුව කියන්නේ? කර්කස ගොරෝසු ස්වභාවය. කර්කස ගොරෝසු ස්වභාවය. ඔක තමයි පටවි ධාතුව. බුදුරණන් දේශනා කළා මේ ආධ්‍යාත්මික පටවි ධාතුවයි මේ බාහිර පටවි ධාතුව දෙකම එකයි. මේක වෙනසක් නැහැ කියලා. ඒතර උපාදාය දැන් ඔය තමයි පටවි ධාතුව. හරි? ඔය පටවි ධාතුව. ඒතර පටවි ධාතුව කියන්නේ තද ගතිය, තද ස්වභාවය, ආධ්‍යාත්මික හොයවා බාහිර හොයවා, තද ස්වභාවය. ඒතර ආපෝ ධාතුව කියලා කියන්නේ ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන ස්වභාවය, ගලාගෙන යන ස්වභාවය. ඔක කියන ආපෝ ධාතුව කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආපෝ ධාතුවත් ආධ්‍යාත්මික ආපෝ ධාතුවක් තියෙනවා, බාහිර ආපෝ ධාතුවක් තියෙනවා. කතමාච බික්කවේ අජ්ජත්තික ආපෝ ධාතුව. මහන්නේ මොකද්ද ආධ්‍යාත්මික ආපෝ ධාතුව? අජ්ජත්තම් පච්චත්තම් ආපෝ ආපෝගතං උපාදින්නම්. ආධ්‍යාත්මික වූ, ඒ කියන්නේ අජ්ජත්තම් ආධ්‍යාත්මික තමාගේ යයි සලකන්නා වූ, තමාගේ යයි සලකන්නා වූ ගලාගෙන යන වැగిරෙන යම් ස්වභාවයක් ඇද්ද තමාගේ යයි සලකන මේකට කියනවා ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියලා. ඒ වගේම බාහිර ආපෝ ධාතුකුත් තියෙනවා. බාහිර ආපෝ ධාතුව කියන්නේ තමාගෙන් බැහැර යම් වැగిරෙන ගලාගෙන යන ස්වභාවයක් ඇද්ද ඒකට කියනවා බාහිර ආපෝ ධාතුව. මේ දෙකම එකයි කිව්වා. මේ දෙකේ වෙනසක් නැහැ. ආපෝ ධාතුව. ඊට පස්සේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව කියන්නේ මොකද්ද? අපි ඉගෙනගෙන තියෙන සාමාන්‍යයෙන් තේජෝ ධාතුව කියලා කියන්නේ උණුසුම් සිසිල් ස්වභාවය. ධාතු කියන ස්වභාවයනේ. තේජෝ කියලා කියන උණුසුම් ගතිය. ඒතර සිසිල් කියන්නේ උණුසුම් ගතියේම අඩු ගතිය. ඒකනේ සිසිල් කියලා කියන්නේ. එහෙනම් උණුසුම් සිසිල් ස්වභාවයට කියනවා තේජෝ ධාතුව කියලා. ඒ ස්වභාවය. එතකොට ඒකත් භාග්‍යවතුන් දේශනා කළා ආධ්‍යාත්මික තේජෝ ධාතුවක් තියෙනවා, බාහිර තේජෝ ධාතුවක් තියෙනවා. මොකක්ද ආධ්‍යාත්මික තේජෝ ධාතුව? අජ්ජත්තම් පච්චත්තම් තේජෝ තේජෝගතං උපාදින්නම්. තමාගේ යයි සලකන්නා වූ, තමාගේ යයි මේ හැඟී යන්නා වූ යම් උණුසුම් සිසිල් ස්වභාවයක් ඇද්ද මේකට කිව්වා ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියලා. බාහිර තේජෝ ධාතුව කියලා කියන්නේ තමාගෙන් බැහැර යම් උණුසුම් සිසිල් ස්වභාවයක් ඇද්ද මේකට කියනවා බාහිර තේජෝ ධාතුව. ඊට පස්සේ වායෝ ධාතුව. දැන් ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි බාහිර තේජෝ ධාතුවයි බුදුරජාණන් දේශනා කළා තේජෝ ධාතුරේ වේසා. මේ දෙකම එකයි. මේක වෙනසක් නැහැ. ඊළඟට බුදුරජාණන් දේශනා කරන මේ වායෝ ධාතුව. වායෝ ධාතුව කියන්නේ මොකද්ද? වායෝ ධාතුව කියලා කියන්නේ හඹාගෙන යන, පිම්බෙන, ඇකිලෙන ස්වභාවය. මේකට කියන වායෝ ධාතුව කියලා. හඹන, පිම්බෙන, ඇකිලෙන ස්වභාවය. මේකට කියන වායෝ ධාතුව කියලා. එකක් තියෙනවා ආධ්‍යාත්මික වායෝ ධාතුව, බාහිර වායෝ ධාතුව. ආධ්‍යාත්මික වායෝ ධාතුව කියලා කියන්නේ යං අජ්ජත්තම් පච්චත්තම් වායෝ වායෝගතං උපාදින්නම්. තමාගේ ඒ සලකන යම් හඹන, පිම්බෙන, ඇකිලෙන සම් ස්වභාවයක් ඇද්ද මේකට කිව්වා ආධ්‍යාත්මික වායෝ ධාතුව. බාහිර වායෝ ධාතුව කියලා කියන්නේ තමාගෙන් බැහැර මේ ස්වභාවයක් තියෙනවා. ඒක බාහිර වායෝ. මේ දෙකම එකයි කිව්වා. එහෙනම් ඔන්න දැන් ඔබට යම් වැටහීමක් ඇති ආපෝ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන දේවල් ගැන යම් වැටහීමක් ඔබට දැන් ඇති. දැන් හැබැයි මෙතන තව කොටසක් තියෙනවා. දැන් ওই ටික තමයි චත්තාරෝච මහා භූතා කියලා කිව්වේ. ඒතර චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා කිව්වේ. එතන මේ සතර මහා ධාතුන්ගේ දැන් අපි කියවනේ මම ඉස්සලා කිව්වනේ දැන් පඨවි ධාතුව කියලා කියන්නේ ස්වභාවයක්. ආපෝ ධාතුව කියලා කියන්නේ ස්වභාවයක්. තේජෝ ධාතුව කියලා කියන්නේ ස්වභාවයක්. වායෝ ධාතුව කියන ස්වභාවයක්. ඒතර ස්වභාවයක් කියලා කියන්නේ දෙයක් නොවේ. මෙන්න මේක ඔබ හොඳට අවධාරණය කරගන්න. ධාතු ගැන ඉගෙන ගනිද්දී. ස්වභාවයක් කියලා කියන්නේ දෙයක් නොවේ. ඒ කියන්නේ පඨවි ධාතුව අපිට කොහේවත් දකින්න බෑ. දකින්න හම් වෙන්නේ නැහැ. තනිකර පඨවි ධාතුවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ කොහේවත්. තනිකරම ආපෝ ධාතුවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ කොහේවත්. තනිකරම තේජෝ ධාතුවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ කොහේවත්. තනිකරම වායෝ ධාතුවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ කොහේවත්. එහෙම දෙයක් නැහැ. පැනවෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. එහෙනම්
තියෙන්නේ අපිට අරමුණු වෙන්නේ මෙන්න මේ උපාදාය රූප. එතකොට මේ උපාදාය රූප චතුන්නංච මහා භූතානං උපාදාය රූප මේ සතර මහා ධාතුන්ගේ මේ සතර මහා භූතයන්ගේ එක එක පරිමාණයෙන් සංග්‍රහිත වෙලා එතන හැදෙනවා උපාදාය ස්වභාවයක්. මොකද්ද? වර්ණයක් හැදෙනවා. එහෙනම් යම්කිසි වර්ණයක් ඇද්ද ඒ වර්ණය කියලා කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ උපාදායක්. වර්ණ ගන්ධයක් හැදෙනවා. ඒ ගන්ධය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගේ උපාදාය ස්වභාවයක්. වර්ණ ගන්ධ රසයක් හැදෙනවා. ඒ රසය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගේ උපාදාය ස්වභාවයක්. හරි? ඕජාවක් හැදෙනවා. ඒ ඕජාව කියලා කියන්නේ සතර මහා ධාතුන්ගේ උපාදාය ස්වභාවයක්. එහෙනම් ඔන්න පින්වත්නි අපිට අරමුණු දැන් ඔන්න අපි හිතමු කෙස් කියලා. දැන් අපි සාමාන්‍ය ගන්න දෙන්නේ පඨවි ධාතුව ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයිති දෙයක් විතර අපි කෙස් ගන්නවා. ඒතර කෙස් කියන්නේ පඨවි ධාතුව නෙමෙයි. කෙස් කියන්නේ පඨවි ධාතුවට අයිති දෙයක්. මං කියන්නේ ධාතුව දකින්න බෑ කියලා අපිට. ධාතුව කියන්නේ ස්වභාවයක්. ඒතර කෙස් කියලා කියන්නේ පඨවි ධාතුවට අයිති දෙයක්. කෙස් කියලා කියන්නේ. හැබැයි කෙස් වල තියෙන්නේ පඨවි ධාතුව විතරක් නෙවෙයි. කෙස් වල පඨවි ධාතුවක් තියෙනවා, ආපෝ ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, වායු ධාතුව. ඒකයි මම ඉස්සලා කිව්වේ පඨවි ධාතුව පමණක් කොහෙවත් සංග්‍රහිත වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සංග්‍රහිත වෙන්නේ මේ සතර මහා ධාතුන්මයි. ලොම් කියන්නේ පඨවි ධාතුවට අයිති දෙයක් නේ. ඒතර පඨවි ධාතුවට අයිති දෙයක් විදිහට ලොම් ගත්තාම ඒකේ පඨවි ධාතුවක් තියෙනවා, ආපෝ ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, වායු ධාතුවක් තියෙනවා. එහෙම නැතුව පඨවි ධාතුව විතරක් නෙමෙයි ලොම් කියලා කියන්නේ. ආපෝ මම අර කියනවා පඨවි ධාතුව විතරක් දකින්න ලැබෙන්නේ නැහැ කොහේවත් අපිට. අරමුණු වෙන්නේ නැහැ. ඒතර කෙස් කියනකොට ඔබට අරමුණු වෙනව නේද? කෙස් කියනකොට ආරම්මන වෙනව නේද? කෙස් කියද්දී ඔබට යම් තද ගතියක්. කෙස් කියලා කියනකොට ඔබට අරමුණු වෙනවා යම් තද ගතියක්. ඔන්න ඕකට තමයි පඨවි ධාතුව කියලා කියන්නේ. ලොම් කියනකොට ඔබට අරමුණු වෙනව නේද යම් තද ගතියක්. ඕකට තමයි පඨවි ධාතුව කියන්නේ. නියපොතු කියනකොට ඔබට අරමුණු වෙනව නේද යම් තද ගතියක්. ඔබට යම් ඔබේ අරමුණට ලක් වෙනව නේද යම් තද ගතියක්. ඕකට කියනවා පඨවි ධාතුව කියලා. දත් කියනකොට ඔබට අරමුණු වෙනවා යම් තද ගතියක්. ඒකට කියනවා පඨවි ධාතුව කියලා. හරි. ඒ වගේම තමයි ගලක් කියනකොට ඔබට අරමුණු වෙනවා යම් තද ගතියක්. ඕකට කියනවා පඨවි ධාතුව කියලා. ගහක් කියනකොට ඔබට අරමුණු වෙනවා යම් තද ගතියක්. ඕකට කියනවා පඨවි ධාතුව කියලා. පස් ගොඩක්, වැලි ගොඩක්, ඊට පස්සේ මේ ඇඳපුටු මේස, හරි, මේ හැම යාන වාහන මේ ඔක්කොම මේ ඔබට මතක් වෙනකොට අරමුණු වෙනවා තද ගතියක්. ආන්නයකට කියනවා පඨවි ධාතුව කියලා. ඒක ආපෝ ධාතුව කියන්නේ. දැන් ඔබට ඔබගේ කෙල ටිකක් ඔබට අරමුණු වෙද්දී තමන්ගේම කෙල ටිකක් අරමුණු වෙනවා කියන්නකෝ. ඒ කෙල ටික අරමුණු වෙද්දී ඔබට දැනෙන්නේ කියන්නේ අරමුණු වෙන්නේ තද ගතියක්ද, ගලාගෙන යන ස්වභාවයක්ද, වැగిරෙන ස්වභාවයක්ද? වැగిරෙන ස්වභාවයක්. ආන්නයකට කියනවා ආපෝ ධාතුව කියලා. ඊට පස්සේ දැන් ලේ කියලා ගත්තාම ලේ කියනකොට ඔබට අරමුණු වෙන්නේ තද ගතියක්ද, වැగిරෙන ගතියක්ද? වැగిරෙන ගතියක්. ඕනකට කියනවා ආපෝ ධාතුව කියලා. ඒක ආධ්‍යාත්මික. දැන් බාහිර ගන්නකෝ අපි හිතමු වතුර ටිකක්. අපි හිතමු ගංගාවක් කියලා. මේ ගංගාවක් ඔබට මතක් වෙද්දී ඒක ඔබට තද ගතියක්ද අරමුණු වෙන්නේ, ගලාගෙන යන ස්වභාවයක්ද? ගලාගෙන යන ස්වභාවයක්. ඔකට කියන ආපෝ ධාතුව කියලා. හරි. ඊට පස්සේ අපි හිතමු වැස්ස කියලා. වැස්ස වහිනකොට තද ගතියක්ද අරමුණු වෙන්නේ, එහෙමත් නැත්නම් ගලාගෙන යන වැగిරෙන ස්වභාවයක්ද? වැగిරෙන ස්වභාවයක්. මේක කියන ආපෝ ධාතුව කියලා. හරි. ඊට පස්සේ අපි ගමුකෝ තේජෝ. දැන් ඔන්න අපි හිතමු මේ ශරීරයේ තියෙනවා, අපි දැන් ශරීරය ගත්තොත් එimhe ශරීරයේ මේ දැන් මේ අපි හිතමු මෙහෙම. දැන් ඔන්න ඔබට උණ හැදුනා කියන්නකෝ. උණ හැදුනට පස්සේ ඒ උණ හැදිලා ඔබගේ බෙල්ලට මෙහෙම අත තියලා බලනවා.
අත තියලා බලනකොට ඇඟ රස්නේ. ඒතර රසනේ කියන එක ඔබට අරමුණු වෙනවද ඝන දෙයක් විදියට? නෑනේ. රස්නේ කියන එක අරමුණු වෙන්නේ උණුසුමක් විදියටයි. නේ? රස්නේ කියන එක අරමුණු වෙන්නේ උණුසුමක් විදියට. තේජෝ ස්වභාවයක් විදියට අරමුණු වෙන්නේ. මේකට කියනවා තේජෝ ධාතුව කියලා. තේජෝ ධාතුව මේකයි කියලා අපිට තේජෝ ධාතුව වෙනව පෙන්වන්න බෑ. තේජෝ ධාතුව අරමුණු වෙනවා ස්වභාවයක් විදියට. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. ඊට පස්සේ එළිය අපි හිතමු ගිනි ගොඩක් ගහලා තියනවා කියලා. ඒ ගිනි ගොඩේ ඔබට අරමුණු වෙන්නේ ඒ ගිනි ගොඩේ තද ගතියක්ද? නෑනේ. ඒ ගිනි ගොඩේ ඔබට ගිනි ගොඩක් මතක් වෙද්දි ගිනි ගොඩක් යද්දි ඔබට දැනෙන්නේ උණුසුමක්. ආන්න එකට කියනවා තේජෝ ධාතුව කියලා. ඔබට හොඳට මේක තේරුම් ගන්න ඕනි. සතර මහා ධාතුන් කියන දේ. ඊට පස්සේ වායෝ ධාතුව ගන්නකෝ. අපි උසුම ගන්න වාතය. දැන් අපි ගත්තොත් එහෙම අපි හුස්ම ගන්නවා අපිට දැනෙනවනේ. ඒ හුස්ම ගන්නවා දැනෙනකොට මේ නාසයෙන් අපි හුස්ම රැල්ලක් ඉහළට යනවා දැනෙනකොට ඒ හුස්ම රැල්ලේ අපිට තද ගතියක්ද දැනෙන්නේ? එහෙමත් නැත්නම් හඹාගෙන යන ස්වභාවයක්ද දැනෙන්නේ? හඹාගෙන යන ස්වභාවයක්. මේකට කියනවා වායු ධාතුව කියලා. හරි. ඊට පස්සේ අපි හිතමු අපි කට අරගෙන අපි මුඛය අරගෙන අපි පිඹිනවා එළියට. හුලන් ධාරාවක් පිඹිනවා එළියට. ඒ පිඹිනකොට ඔබට ඔබ පිඹින ඒක මතක් වෙනකොට ඔබට අරමුණු වෙන්නේ තද ගතියක්ද එහෙම නැත්නම් හඹන ස්වභාවය. හඹාගෙන යන ස්වභාවයක්ද අරමුණු වෙන්නේ. හඹාගෙන යන ස්වභාවය. මේකට කියනවා වායු ධාතුව කියලා. ඊට එළිය ගන්නකෝ ඔබ. දැන් ඔන්න අපි හිතමු ෆෑන් එකක් දාලා තියනවා කියලා. ඒතර ඒ ෆෑන් එක දාලා තියෙද්දි ඒ ෆෑන් එක යටට යන කෙනෙකුට ඒකට නිකන් තද ගතියක්ද දැනෙන්නේ? එහෙමත් නැත්නම් හඹාගෙන අර පිම්බෙන හැකිනේ ඒ වගේ ස්වභාවයක්ද දැනෙන්නේ? හඹාගෙන යන ස්වභාවයක්ද? ඒ වගේ ගතියක්. මේකට කියනවා වායු ධාතුව කියලා. එතකොට මේ සතර මහා ධාතුන්ගේ එකතුවක් තමයි මොකද්ද? රූපය. රූපය කියලා කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ එකතුවක්. පඨවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ එකතුවෙන් උපාදාය වශයෙන් හටගත්තා වූ යම් දෙයක් තමයි රූපය කියලා කියන්නේ. උපාදායෙන් හටගත්තු යම් දෙයක් රූපය කියලා කියන්නේ. හරි. ඕනෝක තමයි රූපය. ඔබ හොඳට තේරුම් ගන්න. රූපය. එහෙනම් මේ දැන් ওই විදිහට ඔබ රූපය තේරුම් ගන්න දැනට අපි තව ඉස්සරහට මේ කතා කරනවා. ඊට පස්සේ ඔය තමයි රූපය. ආහාර සමුදය රූප සමුදය. ආහාර සමුදය රූප සමුදය. මේ රූපය හටගන්නේ ආහාර වලින්. රූපය හටගන්නේ ආහාර වලින්. ආහාර නැත්තම් රූපේ තියෙන්නේ නැහැ. ඔබ කන්න නැතුව ඉන්නකෝ සතියක් දෙකක්. එතකොට මේ රූපය ඔබටම තේරෙනවා මේ රූපය වැහැරිලා යනවා. විනාශ වෙලා යනවා වැහැරිලා යනවා. එහෙනම් මේ රූපය පෝෂණය වෙන්නේ පවතින්නේ ආහාර නිසා. අපි તો මව් කුසක පිළිසිඳ ගන්නවා කියලා. මව් කුසක පිළිසිඳ ගන්නවා කියන්නේ මව් කුසක විඥානයක් මව් කුසකට බැස ගන්නවා. විඥානීය මව් කුසට බැස ගන්නකොට ඒ මව් කුසේ හැදිලා තියෙනවා කලල රූපයක්. ඒක සවිඥානික නෑ. මවයි පියයි එකතු වෙද්දී කායිකව එකතු වෙද්දී ඒ මවගේ ඩිම්බයක් සහ පියාගේ ශුක්‍රාණුවක් එකතු වෙලා එකතු වෙච්චාම ඒකට කියනවා අපි යුක්තාණුවක් කියලා. මේ යුක්තාණුව නම් කරනවා ධර්මයේදී කලල රූපය කියලා. ඒතර මේක විඥානයක් බැස ගන්න ස්වභාවයෙන් යුක්තයි. බැස ගන්න පුළුවන් මේකට. විඥානයක් බැස ගැනීමේ ශක්තියෙන් යුක්තයි මේ යුක්තාණු. අන්න මේකට විඥානයක් බැස ගන්නවා. ඒකට කියනවා අපි මව් කුසේ පිළිසිඳ ගැනීම කියලා. විඥානයක් බැස ගන්නවා කියන්නේ මේ අහසෙන් ඇවිල්ලා මේ ඇතුළට රිංගනවා නෙවෙයි විඥානයක්. ඔබ එහෙම හිතන්න එපා. විඥානයක් බැස ගන්නවා කියලා කියන්නේ විඥානය එතන හට ගන්නවා කියන එකයි. අනේ විඥානය කොහෙන් හරි චුත වෙන්න මැරෙන කෙනෙකුගේ චුත වෙන විඥානය ඒ මොහොතේම චුත වෙන මොහොතේම ඊළඟට ප්‍රතිසන්දිය ඇති වෙනවා කොහෙද? අර මව් කුස ඇතුලේ අර යුක්තාණුවේ. ඔකට කියනවා මව් කුසේ පිළිසඳ ගැනීම කියලා. එතන මව් කුසේ පිළිසඳ විඥානය එතන බැසගත් මොහොතේම අර කලල රූපය සවිඥානික වෙනවා. දැන් විඥානය සහිත වෙනවා. විඥානය සහිත වෙනකොට එතන වැඩෙන්න පටන් ගන්නවා නාම රූප.
නාම රූප වැඩෙනවා කියලා කියන්නේ නාම රූපච්ඡ සලආයතනං. එතන හැදෙන්න පටන් ගන්නවා. මොකද්ද? ආයතන හයක්. ඇස හැදෙන්න පටන් ගන්නවා අතන. කුස ඇතුලේ. කන හැදෙන්න පටන් ගන්නවා. නාසය හැදෙන්න පටන් ගන්නවා. දිව හැදෙන්න පටන් ගන්නවා. කය හැදෙන්න පටන් ගන්නවා. මනස හැදෙන්න පටන් ගන්නවා. මේ ආයතන හැදෙන්න පටන් ගන්නවා මව කුස ඇතුලේ. හරි? එතකොට මේ ඇස කන නාසය දිව කය මනස මේ මොකද්ද මේ රූපය? ඇස කන නාසය දිව කය මේ රූපය. ඒ රූපය ඔන්න පෝෂණය වෙන්නේ මෙතනින් එහාට පෝෂණය වෙන්නේ කොහෙන්ද? මවගෙන් තමයි පෝෂණය වෙන්නේ. මව ගන්න ආහාර වලින්. මවගේ ආහාර වලින් තමයි අර කලල රූපය පෝෂණය වෙන්නේ. මේව හැදෙන්නේ. රූපය වැඩෙන්නේ. හරි? මව් කුසේ දරුවා සිටිනකම්ම මවගෙන් තමයි පෝෂණය වෙන්නේ. මව ගන්න ආහාර වලින්. එහෙනම් එතනත් ඒ රූපයටත් හේතුනේ මොකද්ද? ආහාර. ඒ ආහාරේ දරුවා පිටින් ගත්තේ නෑ. මවගෙන් ගත්තේ. එහෙනම් ඔන්න එතනත් ආහාර වලින් තමයි රූපය හැදුනේ. මව කුසින් බිහි වෙනවා. මව කුසින් බිහි වුණාට පස්සේ ඊට පස්සේ මවගෙන් උරාවන කිරි අන්නරයට ආහාරයක් වෙනවා. ඒ කිරි වලින් තමයි මේ මුල් කාලේ එයාගේ රූපය හැදෙන්නේ ඊට පස්සේ. රූපේ වර්ධනය වෙන්නේ. කිරි නැති වෙනකොට අපි තුන් කිරි බොන්නේ නැහැ කියලා දරුවා. දැන් කොහොමවත් කිරි බොන්නේ නැහැ කියලා කියන්නකෝ මැරෙනවා. ඒ රූපේ වැඩෙන්නේ නැහැ. ඒ රූපේ පවතින්නේ නැහැ. දැන් ඔන්න කිරි වලින් පෝෂණය වෙනවා. ඊට පස්සේ ටික අර චූටි ආහාර පොඩ ඔය පොඩි බිස්කට් එකක් පොඟවලා ඒ වගේ දේක් කටේ ගන්න පටන් ගන්නවා. දැන් ඔන්න ටිකක් තද ගතියෙන් යුක්ත ආහාර මෙයාට දෙන්න පටන් ගන්නවා. දැන් ඒ ආහාර වලින් පෝෂණය වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ රූපේ වැඩෙන්නේ හොඳට මතක තියාගන්න ආහාර සමුදය. ආහාර සමුදය රූප සමුදය. ආහාර නැත්තම් නොලැබුණොත් එහෙම රූපය නැති වෙලා යනවා. ආහාර නැත්තම් රූපය ආහාර නිරෝධා රූප නිරෝධෝ. ආහාර නිරෝධා රූප නිරෝධෝ. එහෙනම් ආහාර නැත්තම් රූපේ වැඩෙන්නේ නැහැ. රූපේ පැවැත්මක් නැහැ. ආහාර නැත්තම්. ඔබට ආහාර කියනකොට අපි දැන් මේ කතා කළේ ආහාරවල එක පැත්තක්. හැබැයි ආහාරවල තව පැති තුනක් තියෙනවා. බුදුරජාණන් දේශනා කළා චත්තාරෝ මේ භික්කවේ ආහාරා. මහණනි ආහාර හතරක් තියෙනවා. ඒ තමයි කබලින්කාරෝ ආහාරෝ. කබලින්කාර ආහාරය එමොකද්ද? ඕලාරිකෝ වා සුකුමෝ වා. ගොරෝසු හෝ වේවා සියුම් හෝ වේවා කබලින්කාර ආහාරයක් කියලා එකක් තියෙනවා. දැන් අපි උච්චලා කතා කරුවේ කබලින්කාර ආහාරය ගැන. හරි. ඒතර මේ කබලින්කාර ආහාරය විශේෂයෙන්ම රූපේ පැවැත්මට උපකාර වෙනවා. කබලින්කාර ආහාරය. හැබැයි තව ආහාර තුනක් තියෙනවා. දෙවෙනි ආහාරය තමයි පස්ස ආහාරය, ස්පර්ශ ආහාරය. හරි. එහෙනම් ස්පර්ශය තව අපි කතා කරලා නැහැ. ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා. ස්පර්ශය ආහාරයක්. ඉස්සරහට කතා කරනවා. ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා. හරි. ස්පර්ශය ආහාරයක් වෙන්නේ කොහොමද කියලාත් ඉස්සරහට කතා කරනවා. දැනට ඔබ මතක තියාගන්න. කබලින්කාර ආහාරය විතරක් නෙවෙයි අපිට උමනා වෙන්නේ ස්පර්ශ ආහාරයත් උමනා වෙනවා කියලා මතක තියාගන්න. හරි. තවත් ආහාරයක් තියෙනවා. ඒ තමයි මනෝ සංචේතන ආහාරය කියන්නේ. ඒ කියන්නේ චේතනාව. තවත් විදිහකින් නම් කර්මය. හරි. මනෝ සංචේතනාව කියලා කියන්නේ චේතනාව. එහෙම නැත්නම් කර්මය. මේකත් ආහාරයක්. හරි. මේකත් ආහාරමය කෘත්‍යයක් කරනවා මේ ජීවිතේ පැවැත්මට. ඒ වගේම ආපහු සසර පැවැත්මටත් මේක ආහාරයක් බවට පත් වෙනවා. එහෙනම් ඔන්න මනෝ සංචේතන ආහාරය. අපි මේකත් තවම එහෙම කතා කරලා නැහැ, මේ ගැඹුරට කතා කරලා නැහැ. දැනට ඔබ මතක තියාගන්න මනෝ සංචේතනා කියලා ආහාරයක් තියෙනවා කියලා. ඊළඟට හතරවෙනි ආහාරය තමයි විඥාන ආහාරය. විඥානයත් ආහාරයක්. ඒතර විඥානය කියන්නේ මොකක්ද කියලාත් අපි තවම කතා කරලා නැහැ. අපි මේ කොටස් මේ දහම් කොටස් කතා කරගෙන යන වෙලාව. ඒතර මේ විඥානයත් ආහාර කෘත්‍ය කරනවා. හරි. එහෙනම් භූතානං වා සත්තානං තිතියා සම්භවේශීනං වා අනුග්ගහාය. හටගත්තු භූතානං කියලා කියන්නේ හටගත්තු. සත්තානං තිතියා හටගත්තු සත්වයන්ගේ පැවැත්මටත් සම්භවේශීනං වා අනුග්ගහාය හට ගන්න ඉන්න සත්වයන්ගේට අනුග්‍රහ පිණිසත් හේතු වන්නා වූ ආහාර හතරක් තිබේ. ඒ තමයි කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. ඔන්න ආහාර හතර. අපි ඉස්සරහට මේ ගැන කතා කරමු. ඒතර පින්වත්නි, දැන් ඔබට ඔබ කතා කළානේ රූපය ගැන.
ඒතර රූපේ කියන්නේ මොකක්ද කියලා කතා කළා. රූපේ සමුදය. රූපේ හට ගැනීම. ආහාර සමුදය රූප සමුදය. ආහාරයෙන් තමයි රූපේ හටගත්තේ කියලාත් අපි ඒකත් යම් පමණකට කතා කළා. ආහාර නිරෝධා රූප නිරෝධෝ. ආහාර නිරුද්ධ වීමෙන් රූපය නිරුද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකත් අපි කතා කළා ආහාරය නැත්තම් රූපය පවතින්නේ නැහැ කියලා. ආහාර නැත්තම්. ඊට පස්සේ මොකද්ද මේ රූප නිරෝධගාමිනී පටිපදාව? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධගාමිනී පටිපදා. රූපය නිරුද්ධ කරන මාර්ගය තමයි අපි දැන් රූපය නිරුද්ධ වෙනවා ආහාර නිරුද්ධ වීමෙන්. හැබැයි බුදුරජාන් වහන්සේ රූපය නිරුද්ධ කරන මාර්ගයේ විදිහට ආහාර නිරෝධගාමිනී පදාව කියලා දේශනා කළේ නැහැ. බුදුරජාණන් දේශනා කරන අරියෝ වට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධගාමිනී පටිපදා. දැන් මේක නිකන් නොගැලපෙනවා වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. රූපය ගැන කියා දුන්නා. රූපේ සමුදය මොකද රූපේ සමුදය ආහාර සමුදය අරූප සමුදය. රූපේ නැත්තම් ආහාර නැහැ. ආහාර නැත්තම් රූපේ නැහැ. එහෙනම් ඔන්න රූප නිරෝධය කියන්නේ ආහාර නිරුද්ධ වීම. ආහාර නිරුද්ධ වුණොත් රූපය නිරුද්ධ වෙනවා. එහෙමත් දේශනා කළා. දැන් දේශනා කරනවා රූප නිරෝධගාමිනී පටිපදාව විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ආහාර නිරුද්ධ වුණොත් රූප නිරුද්ධ වෙනවා උනාට රූපය නිරුද්ධ කරන්න තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ඒකෙදි ආහාරත් නිරුද්ධ වෙන්නේ නැති. රූපේ විතරක් නෙමෙයි. ආහාර නිරුද්ධ වෙන නිසානේ රූපේ නිරුද්ධ වෙන්නේ. එහෙනම් රූප නිරෝධය කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක තමයි රූප නිරුද්ධ කරන මාර්ගය. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්සාදෝ. යම් රූපයක් හේතු කරගෙන සැපයක් සොම්නසක් අපිට හට ගන්නවා නම් මේක තමයි කිව්ව රූපේ ආස්වාදය. ඕන්න ඔය ආස්වාදය නිසා තමයි රූපේට ඇලෙන්නේ. හරි? ওই ආස්වාදය නිසා තමයි රූපේට ඇලෙන්නේ. රූපේට ඡන්දය උපදින්නේ. රූපේට තණ්හාව උපදින්නේ. ওই ආස්වාදය නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආස්වාදයක් නැත්නම් රූපේට ඇලෙන්නේ නැහැ. එහෙනම් රූපේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය නිසා තමයි රූපේට ඇලෙන්නේ. මොකද මේ ආස්වාදේ රූපේ නිසා යම් සැපයක් සොම්නසක් උපදිනවාද ඒක තමයි රූපේ ආස්වාදය. යන් රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපස්සාදීනවෝ. යම් රූපයක් අනිත්‍යද දුකක් වෙනවාද දුකයිද රූපය විපරිණාම ධම්මං වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයිද අයන් රූපස්සාදීනවෝ. එහෙනම් රූපේ ආස්වාදයේ කිව්වා රූපයෙන් ලැබෙන සැප සොම්නස. ඒක තමයි රූපේ ආස්වාදය. හැබැයි මේ ආස්වාදයේ ටිකයි. ගොඩක් තියෙන්නේ මොකද්ද? ආදීනවය. ඇයි? ඒ රූපය අනිත්‍යයි. අපි ආස්වාදයෙන් ඇලෙන හොඳයි සැපයි කියලා පිළිගන්න ඒ රූපයේ ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය. හරි? රූපය අනිත්‍යයි. ඇයි අනිත්‍ය වෙන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා. රූපය අනිත්‍ය වෙන්නේ. අපි ඉස්සරහට කතා කරනවා මේ හේතු ප්‍රත්‍යයෙන් රූපය හට ගැනීම ගැන. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා රූපය අනිත්‍යයි. ආන්නේ අනිත්‍යයි. ඒක අනිත්‍ය නම් ඒක දුකට අයිති. හරි? අනිත්‍ය නම් දුකට අයිති. ආන්නේක වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි රූපේ ආදීනවය. හරි? ඔය රූපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම සම්බුද්ධත්වයට පෙර බෝසත් කාලේ මං ගිහින් නික්මිලා යද්දී ගිහිල්ලා මං වීරිය වඩද්දී මගේ සිත කාමයන්ට මගේ සිත ඇදිලා ගියා. නිස්සරණී මගේ සිත බැසගත්තේ නැහැ. බුදුරජාණන් දේශනා කරනවා. මහණෙනි ඒක මම බැලුවා මම මෙච්චර වීරියක් කරලා මෙච්චර අදිෂ්ඨාන කරලා මෙච්චර අමාරුවෙන් මම මේ ගිහි අතහැරලා මේ නිවන් මඟ
මේ සත්‍ය හොයාගෙන ආපු ගමනේ අනේ මගේ මේ සිත නෙක්ඛම්මේ ඇලෙන්නේ නැහැ නේ කියලා මම කල්පනා කළා. ඇයි මෙහෙම වෙන්නේ කියලා. මහණෙනි මම ආදීනවේ සිහි කරා මදි කියලා මට හිතුණා. ආදීනවේ සිහි කරා මදි කියලා මට හිතුණා. මහණෙනි මං ඊට පස්සේ ආදීනවේ බහුල කොට සිහි කරන්න පටන් ගත්තා. ආන්නේ ආදීනවේ බහුල කොට සිහි කරද්දී මගේ සිත නෙක්ඛම්මේ ඇලුණා. නෙක්ඛම්මේ මගේ සිතේ නෙක්ඛම්මේ ඇලුණා. කාමයේ නොයලිලා ගියා මගේ සිත. එහෙනම් හොඳට මතක තියාගන්න. නිස්සරණය අපි නිතර නිතර මෙනෙහි කළ යුතු එකක්. ආදීනවය නිතර නිතර මෙනෙහි කළ යුතු එකක්. ආදීනවය මෙනෙහි කරද්දී බහුල වශයෙන් ආදීනවය මෙනෙහි කරද්දී අර ආස්වාදී සිත නොයැලෙනවා. ඇලෙන්නේ නැතු යනවා. හරි. ආස්වාදී සිත නොයැලෙනකොට ඒ රූපයේ කෙරෙහි තියෙන චන්දරාගය තමයි ටික ටික ප්‍රහාණය වෙලා යන්නේ. රූපයේ කෙරෙහි තියෙන චන්දරාගය ටික ටික ප්‍රහාණය වෙලා යන්නේ. ආන්නේ චන්දරාගයේ ප්‍රහාණය වීම තමයි රූපයේ නිරුද්ධ වීම කියලා කියන්නේ. හරි. චන්දරාගයේ ප්‍රහාණය නම් චන්දරාගය සම්පූර්ණ නැතුණා නම් රූපේ නිරුද්ධයි. රූපයේ කෙරෙහි තියෙන චන්දරාගය සම්පූර්ණ නැතුණා නම් රූපේ නිරුද්ධයි. ආන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහනං ඉදං රූපස්ස නිස්සරණං. බලන්න කොච්චර ලස්සනට ගැරපෙනවද කියලා මේවා. ඒ රූපේ ආදීනමය බහුල වශයෙන් සිහි කරද්දී ආස්වාදයට හිත බැඳෙන්නේ නැතු වෙනවා. ආස්වාදී හිත බැඳෙන්නේ නැතු යනකොට එයාට මනාකොට ප්‍රකට වෙන්නේ අර රූපේ ආදීනවයමයි තවදුරටත්. ආදීනවය තවදුරටත් ප්‍රකට වෙන්න ඒ රූපයේ කෙරෙහි තියෙන චන්දරාගයේ ක්‍රමක්‍රමෙන් චන්දරාගය නැති වෙලා යනවා. දුර වෙලා යනවා චන්දරාගය. ඒ චන්දරාගය දුරු වුණා නම් චන්දරාගයේ විනයෝ චන්දරාග පහනං ප්‍රහාණය වුණා නම් ඒක තමයි කියන රූපේ නිස්සරණය. ඕන්න රූපය ගැන අපි ඉගෙන ගන්න තියෙන කරුණු ටික. එහෙනම් අද අපිට මේ දේශනාව තුළින් අපිට කතා කරන්න පුළුවන් උනේ රූපය ගැන තියෙන කරුණු 7 විතරයි. තව තියෙනවා වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන. අද අපිට කතා කරන්න රූපය ගැන විතරයි කතා කරන්න පුළුවන් උනේ. නමුත් පින්වත්නි මේ රූපය ගැන මේ කතා කරපු ටික රූපය ගැන අපි කතා කරු පරිපූර්ණ විස්තරයක් නොවේ. හරි? පරිපූර්ණ විස්තරයක් නොවේ. රූපය ගැන බොහෝ තව කතා කරන්න දේවල් තියෙනවා. රූපයේ හට ගැනීම ගැන බොහෝ කොට කතා කරන්න දේවල් තියෙනවා. රූපේ ආස්වාදය ගැන ආදීනව ගැන ඒ වගේම රූපයේ නිරුද්ධ වීම ගැන මේවා ගැන බොහෝ කොට කතා කරන්න දේවල් තියෙනවා. අපි ඉස්සරහට දේශනාවලදී මේවා ක්‍රමක්‍රමෙන් ටික ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා පින්වත්නි අද දවසේත් අපි මේ කතා කළේ පංච උපාදානස්කන්ධයේ සත්පුලේ අවබෝධය ගැන. ඒ සත්පුලේ අවබෝධයේ එක රූපය ගැන විතරක් හත්පුලක අවබෝධය ඇති කරගන්නේ කොහොමද කියලා, හත් විදියකට අවබෝධ කරගන්නේ කොහොමද කියලා ඒක අපි කෙටියෙන් කතා කළේ. ඉතින් තව බොහෝ විස්තර තියෙනවා. අපි ඉස්සරහට මේ විස්තර කතා කරමු ක්‍රමක්‍රමයෙන්. එතකොට ඔබට මේ පංච උපාදානස්කන්ධය ගැන යම් පුතුල වැටහීමක් ලබා ගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් අද දවසේත් මේ උතුම් ධර්මය අපි සාකච්ඡා කරලා කතා කළා. රැස් කරගත්තු පිනෙන් අපි හැමදිනාට උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි අද දේශනාවේ දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වෙසෙන උපන්දිනය යෙදුන පින්වත් ක්‍රිෂානිද සිල්වා මහත්මිය විසින්. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙනවා උපන්දිනයේ යෙදුන ක්‍රිෂානිද සිල්වා මහත්මියට නිදුක් නිරෝගී සුවපත්භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසත් මේ පින උපකාර වේවා කියලා. ඉතින් අපි මේ ක්‍රිෂානිද සිල්වා මහත්මිය මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරලා ධර්ම දානමය රැස් කරගත්තා වූ දානමය වශයෙන් රැස් කරගත්තා වූ පිනත් මා මේ උතුම් ධර්මයේ බිඳක් ඔබට කියා දීලා ධර්ම දේශනාමය වශයෙන් රැස් කරගත්තා වූ පිනත් ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තා වූ සියලුම පිනත් පිනුත් අපේ සියල්ලම
මුලින් අනුමෝදන් කරමු පින්කම සීලූම දෙවියන්ට පොළොව වාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සීලූම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩා වඩා වර්ධනය කරගනිත්වා. පිනෙන් සතුටු වන දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ටද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත්තු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. මිය පරලෝකීය විලියම් ද සිල්වා සීයාට ජේ සීලහේවා ආච්චීට සහ බිම්බා අබේසූරිය ආච්චීට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පරිලෝකීය බටුවන්දර අජිත් අයියාටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දායකත්වයෙන් දරූ පින්වත් සියලු දෙනා නමින් නන්නයිරුන් උදව්පකාර කළ සියලු දෙනා නමින් මේ ධර්මීය ශ්‍රවණය කරන්නා ඔබ අප හැම දෙනා නමින් නැසී මේ පරිලෝකීය සීලෝම ඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා සපවත් වෙත්වා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් ක්‍රිෂානිද සිල්වා මහත්මියගේ සුජීවත්ව සිටින පෙබරවාරි මාස උපන්දිනයේ යෙදුන දෙමාපියන්ට ලොකු මාමාට ස්වාමිපුරුෂයාට සෙනුකි සහ ටෙහනි යන දරුවන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් සුවසේ ධර්මයේ හැසිරීමට අවස්ථා ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ පින උපකාර වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම දායකත්ව දරුවෝ පින්වතුන්ට මේ පවුල්වල සියලු පින්වතුන්ට නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් මහමෙවුනා භාවනා අසුප්පුවේ වැඩ සිටින සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ දරුවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ නම් සඳහන් කළ ඒ සියලු දෙනාටත් ඒ වගේම ඔබ අපේ හැම දෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් 100 අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැම දිනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.